ජේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. ජේසුස් වහන්සේගේ වචනේ සමග ඔබ හා එක්වීම මහත් සතුටක්. ශුද්ධ වූ ත්‍රිත්ව යාඥා මධ්‍යස්ථානයේ වෙනුවෙන් ඔබ සියලු දෙනාව ඉතාමත් ආදරයෙන් උන්වහන්සේගේ අභිමුඛයට මම පිළිගන්නවා. Trinity Prayer Center වත්තල සිට ඔබට මේ දිව්‍යන් වහන්සේගේ වචනය බෙදා ගැනීම මට මහත් වූ ප්‍රීතියක්. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ මුළු මහත් ලෝකයේම විසිරී සිටින මාගේම සෙනෙහවන්ත සහෝදර සහෝදරයන් සියලු දෙනා දිව්‍යන් වහන්සේගේ වචනය අසා ඔබ ලැබූ ආශිර්වාදයන් දිව්‍යන් වහන්සේ ඔබගේ ජීවිතයට ලබා දුන්නා වූ ඒ මඟ පෙන්වීම පිළිබඳව ඔබලාගේ පසුගිය කාලයේ ඔබ මට යොමු කළා වූ සාක්ෂි ඒ වගේම සුබ පැතුම් සියල්ල ගැන සියල්ලන්ටම මම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මේ දවසෙත් ඔබ සමග මේ වචනය බෙදා ගැනීමට මම ඉතාමත් කැමැත්තෙන් සිටිනවා. වචනය තුළට ගමන් කරන්නට ප්‍රථමයෙන් අපි යාඥාවෙන් එක්සිත් වෙමු. ආදරණීය දේවී පියාණනි, මේ සන්ධ්‍යා කාලය ගැන මම ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. දේවී පියාණනි, මේ වචනය ඔබගේ දරුවන් සමග බෙදා ගැනීමට ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා පියාණනි. මේ වචනය ඔබ වහන්සේගේ දරුවන්ගේ ජීවිතේ යහපත් කරන්නට එවන්ම ඔවුන්ගේ දුර්වලකම් ඔවුන්ගේ ජීවිතයේ ඔබ වහන්සේ කරන්න සිතන දේවල් ඒ දරුවන්ට ඔබ වහන්සේ මඟ පෙන්වීම මැනව. ඔබගේ ශක්තිය උන්ට ප්‍රදානය කළ මැනව. ශුද්ධාත්මනිය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දුන්න මැනව. වචනය කතා කරන මට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ඒ වගේම මේ සඳහා දායක වන සියලුම සහෝදරයන්ට ඔබ වහන්සේගේ ආශිර්වාදයේ හස්තය තබා ඔවුන්ව මඟ පෙන්වීම මැනව. අසාසි සමන් දෙන සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාරයි. ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් තුළ රජ කළ මැනව. වචනය අසනවා පමණක් නොවේ ඒ තුල ගමන් කිරීමටද වහන්සේගේ කරුණාව දුන්නු මැනව. සියලු දෙනා වහන්සේගේ හස්තයට යටහත් වෙනවා. ජේසුස් වහන්සේගේම අති උතුම් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසුවිතයි නැවතත් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාව උන්වහන්සේගේ අභිමුඛයට මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. එසේනම් අපි දෙවියන් වහන්සේගේ වචනය තුලට අපි ගමන් කරමු. පසුගිය සතියේ මා ඔබ හා එක්වුණු එම මාතෘකාව යටතේම ඒ විෂය සමගම ඔබත් එක්ක කතා කරන්න මම සූදානම්ව සිටිනවා. ස්පිරිචුවල් වෝර්ෆෙයාර් ආත්මික යුද්ධය. මේ ආත්මික යුද්ධය කියලා කියනකොට ඒකට මම අනුමාතෘකාවක් එකතු කළා. ඒක තමයි ජෙසබෙල් නම් ආත්මය. පෞගේ දවස්වල අපි දීර්ඝව සාකච්ඡා කරන්නේ මේ එසෙබෙල් නම් ආත්මය පිළිබඳව. මේ එසෙබෙල් නම් ආත්මය සභාව තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සමාජය තුළ කෙලෙසද ක්‍රියාත්මක වෙන්නේ? සේවයේදී අපගේ සේවයේදී ආත්මික සේවයේදී දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් අපි කරන මේ පොළවේ කරන සේවය තුළ එසෙබෙල්ගේ ආත්මය කෙලෙසද ක්‍රියාත්මක වෙන්නේ? පෞල් ජීවිතය තුළ ස්වාමි පුරුෂයා භාර්යාව දරුවන් අතරේ අපේ ඥාති හිත මිතුරන් අතරේ ඒ වගේම පවුලේ කියනකොට නැන්ද මාමා බාප්පා ඒ වගේම පුංචි අම්මා අක්කලා නංගිලා මාමලා නැන්දලා මේ සියලු දෙනාම එකට හවු වෙනවා. එතකොට මේ පවුල සමග කොහොමද මේ එසෙබෙල්ගේ ආත්මය සමග ආත්මීය ක්‍රියාත්මක වෙන්නේ? පෞද්ගලික ජීවිතේ ඊටම වැදගත් කොටසක් මේක. පෞද්ගලික ජීවිතය තුළ මේ එසෙබෙල්ගේ ආත්මය කෙලෙසද ක්‍රියාත්මක වෙන්නේ කියලා අද බලන්න යනවා. මේකින් මේ මාතෘකා අනුමාතෘකාව අතර පමණක් නොවේ මේ එසෙබෙල්ගේ ආත්මය පරම්පරාව තුළ එසෙබෙල්ගේ ආත්මය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එහෙනම් මේ එසෙබෙල්ගේ ආත්මය අපි හඳුනා ගනිමු, පහ කරමු. විශේෂයෙන්ම මේ එසෙබෙල් කියන්නේ කවුද? කාන්තාවක්ද? පුරුෂයෙක්ද? ශරීරයක් තියනවද? නැද්ද? කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? මේ සියලු දේ ගැන අපි කෙටියෙන් ඉතා ඉක්මනින් ගමන් කරන්නට යනවා. ඉතින් මේ එසෙබෙල් නම් ආත්මය පිළිබඳව ඔබට අධ්‍යයනය කරන්නට අවශ්‍ය නම් 1 රාජාවලිය පොතේ 16 වෙනි පරිච්ඡේදයේ සිට 2 රාජාවලිය පොතේ 10 වෙනි පරිච්ඡේදයේ දක්වා පරිච්ඡේද 17ක් පුරාවටම අයගෙන මේ කතාව සඳහන් වෙනවා. මම මීට කලින් ඔබට කතා කරපු ඒ කොටසේදී එසෙබෙල් කියන්නේ කවුද, කොතනින්ද පටන් ගත්තේ කියන එක ඔබට ලුණු හැඳින්වීමක් මම ඔබට ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔබ දන්නවා මේ පොත් දෙකේම මේ පරිච්ඡේද 17 තුල අය ගැන සඳහන් වෙනවා.
එහෙනම් මම නැවත ඔබට මතක් කරන්නම් මේ ඉසබෙල් කියන ආත්මය ස්ත්‍රී ලිංග නැත්නම් පුරුෂ ලිංග මේ සම්බන්ධතාවයක් නැහැ. මේ ආත්මය මේ ලිංග දෙකේම ක්‍රියාත්මක වෙනවා කියන එක අමතක කරන්න එපා. විශේෂයෙන්ම අපි දකිනවා මේ එක රාජාවලියේ මේ 16 වෙනි පරිච්ඡේදයේ සිට 17 දෙක රාජාවලිය 10 වෙනි පරිච්ඡේදයේ දක්වා මේ ඉසබෙල් නම් ආත්මය ක්‍රියාත්මක වුණා කියලා. මේ ආත්මය ක්‍රියාත්මක වීම සඳහා මේ පොළවේ තෝරාගත්තා වූ වාජනයක් ලෙස තමයි අපි හඳුන්වන්නේ අහබ් රජතුමාගේ භාර්යාව. ඇය තුල මේ ආත්මය ක්‍රියාත්මක වෙච්ච නිසා නාමික වශයෙන් ඇය ඉසබෙල් වන නිසා මේ ආත්මය මේ ලෝතලේ ඉතාමත්ම ප්‍රසිද්ධව ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තා. ඒ ආත්මය ක්‍රියාත්මක කළේ එනම් පරණ ගිවිසුමේ අහබ් රජතුමාගේ භාර්යාව වන ඉසබෙල්ගේ කාලයේ පමණක් නැහැ. අලුත් ගිවිසුමට එනකොට එළිදරව් පොතේ දෙවනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ අපි කියවන්න පටන් ගන්නවා නම් සභා සතට යේසුස් වහන්සේ ලියන පණිවිඩය තුල මේ ඉසබෙල්ගේ ආත්මය අන්තර්ගත වෙනවා. එහෙනම් විශේෂ ස්ථානයක් මේ ඉසබෙල්ගේ ආත්මයට තියෙන නිසා මේ ආත්මය සභාව තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පෞද්ගලික ජීවිතේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පෞල් ජීවිතය තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සමාජය තුළ, සේවය තුළ, ආත්මික ජීවිතය තුළ ඒ ආත්මයේ විසින් ක්‍රියාත්මක වෙන්නා වූ පහර දීම් ගැනයි අද අපි ඔබත් එක්ක මම බෙදා ගන්නට සූදානම් වෙලා සිටින්නේ. මේ පරිච්ඡේද ඔබ විශේෂයෙන් කියවන්න අධ්‍යයනය කරන්න. ඔබට අමතක වෙනවා නම් මේ බයිබල් පද නැවත නැවත කියවලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම ඔබට නැවත නැවත මම හැඳින්වීමක් ලබා දෙන්න. ඔබට මේ ඉසබෙල් ආත්මය පිළිබඳව සම්පූර්ණ ඉතිහාසයේ අධ්‍යයනයක් ඔබට අවශ්‍ය නම් ඔබට YouTube channel එකේම රෙවරන් සුරේෂ් රාමචන්ද්‍රන් කියලා ඔබ ටයිප් කරා නම් ඔබට පුළුවන් වෙනවා එතුමා බයිබල් විශාරදයේ එතුමා විසින් මේ ඉසබෙල් ආත්මය පිළිබඳව ඉතාමත් ලස්සන ඉගැන්වීමක් YouTube ඔස්සේ ලබා දී තිබෙනවා. ඒ නිසා එවන් ගුරුවරයෙක් ඔබට හඳුන්වා දීම ගැන මම ඉතාමත් ආඩම්බරයටපත් වෙනවා. එතුමා මම මේ ආත්මය පිළිබඳව දෙලේ කරනකොට එතුමාගේ ඉගැන්වීමත් මම එකතු කරගත්තයි කියන්නට මම ඉතාමත් ආඩම්බර වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ YouTube channel එක ඔස්සේ ගොඩක් මාතෘකා තුල එතුමා කතා කරලා තිබෙනවා. ඔබගේ ආත්මීය වර්ධනය සඳහා එතුමාගේ ඉගැන්වීමත් ඔබට ලබා ගන්න මම ඔබට උනන්දු කරනවා. එහෙනම් මම කෙලින්ම එන්නම් මේ ඉසබෙල්ගේ ආත්මය අප තුළ අපට බලපෑම් කරන්නේ කෙසේද කියලා අධ්‍යයනය කිරීම සඳහා. මේ ලෝකේ ජීවත් වෙන විට මිනිසෙක් හැටියට අපිට මේ ලෝකයෙන් අපට හඬවල් තුනක් අපගේ සවන් වලට ඇහෙන්න ලැබෙනවා. එයින් එකක් තමයි මේ දෙවියන් වහන්සේගේ හඬ. මීළඟ එක අපේ හඬ, එනම් අපේ මානසික හඬ. මීළඟ හඬ තමයි යක්ෂයාගේ හඬ. මේ හඬවල් තුනම මේ ලෝකෙන් අපට ඇසෙනවා. මේ තුනම ඇසෙන විට අපිට දෙවියන් වහන්සේගේ හඬ මේක තමයි කියලා ඒ තහවුරු කරගන්නේ කෙසේද? මේකයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි උත්පත්ති පොතේ මම පදපෙළි කියන්නම් ඔබට සටහන් කරලා කියවන්නට පුළුවන්. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සර්පයාගේ හඬ නැත්නම් යක්ෂයාගේ හඬ අපට ඇහෙනවා. ඒ වගේම උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේගේ හඬ, දේව හඬ ඔබට ලැබෙනවා. මිනිස්යාගේ හඬ උත්පත්ති 2:17 3:10 මේ වගන්තිය ඔබ කියවන අවස්ථාවේදී මේ හඬවල් තුනම ඔබට හඳුනා ගන්න පුළුවන්. මේ ලෙසම ඔබට මේ යක්ෂයාව පෞද්ගලික නැත්නම් ඔබගේ සුවකීය ශක්තියෙන් দমনය කරන්නට හෝ විනාශ කරන්නට බැරි බව දෙවියන් වහන්සේගේ වචනේ ඉතාමත් පැහැදිලිව අපට සඳහන් වෙනවා. එහෙනම් කොහොමද මේ යක්ෂයාගේ මේ බලය නැත්නම් මේ ක්‍රියාවන් විනාශ කරන්නේ? ඒ විනාශ කිරීමට නම් අපට එක් අයෙකුගේ බලය අපට ලැබෙනවා. ඒ පිළිබඳව තමයි මම ඉස්සල්ලාම ඔබට කතා කරන්නට සූදානම් වෙන්නේ. පළවෙනි යොහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. පළවෙනි යොහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය ඔබ කියවනවා නම් ඔබට පුළුවන් කොහොමද යක්ෂයා ජයගන්නේ කියලා සඳහන් වෙනවා. මක්නිසාද යක්ෂයා පටන් ගැනීමේ සිට පව් කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. එහෙනම්
ජේසුස් වහන්සේ මේ පොළොවේ උපත ලැබුවේ යක්ෂයාගේ බලය විනාශ කිරීමටය. අපි හම් එක්ව පෞද්ගලිකව අපිට බෑ යක්ෂයාත් එක්ක යුද්ධ කරන්න. එහෙනම් එම යුද්ධයෙන් ජයගත්තා වූ ජේසුස් වහන්සේ කල්වරි කුරුසියේ යක්ෂයාගේ හිස පොඩි කළා වූ ජේසුස් වහන්සේගේ එම බලය අපේ ජීවිතය තුල අන්තර්ගත වෙනවා නම් මේ යක්ෂයා විනාශ කිරීම කියන එක අපට එතරම් ලොකු කාරණයක් නොවේ. ඒ කිව්වොත් යේසුස් වහන්සේ කියන මම යක්ෂයා ජයගත්තා, මේ ලෝකේ මම ජයගත්තා. යමෙක් මා තුල උත්පාදනය වී සිටිනවා නම් ඕත් මේ ලෝකය ජයගන්නේය. මේක දෙවියන් වහන්සේගේ වචනයයි. එහෙනම් මෙම ජෙසබෙල්ගේ ආත්මය ජය ගන්නට අපට අවශ්‍ය වෙයි තිබෙනවා. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජේසුස් වහන්සේ දේව පුත්‍රයාණන්ගේ බලය අපේ ජීවිතයේ ක්‍රියාත්මක වීම කෙතරම් වැදගත්ද? අපි අධ්‍යයනය කරලා ගමන් කරමු. බලන්න මේකේ කාරණාවන් කීපයක් අපි තේරුම් ගත යුතුයි. මේ යක්ෂයාගේ ආත්මය නැත්තම් මේ ජෙසබෙල්ගේ ආත්මය ක්‍රියාත්මක වෙන්නේ කෙලෙසද? අපි ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ යක්ෂයා කියපු ගමන් අපිට මැවිල්ලක් දීලා දෙනවා. දත් දෙකක් දෙපැත්තේ දාලා අන් දෙකක් තියාගෙන කළු පාටට දිව එල්ලගෙන බය කරගෙන එන එක්කෙනා තමයි යක්ෂයා කියන්නේ. නැහැ. ගොඩක් අවස්ථාවලට මේ පදේ පාවිච්චි කරනවා කියලා ගොඩක් අය වර්ධවා හිතන්න එපා. අපි දකිනවා සෝභමාන රූම සුන්දර මුහුණ වලින් ඒ වගේම ලස්සන කියන මුහුණත් එක්ක විලාසිතාවන් සමග රූපලාවන්‍යයන් සමග දකිනවා පාරේ යනකොට අපි දකිනවා නේද මේ වගේ මුහුණුවරිනුත් ඒ වගේම කඩවසම් ඉතාමත් පුෂ්ටිමත් හොඳ ෆිට්නස් එකකින් අක්ෂයා එනවා. ඒ කියන්නේ මිනිස්යාගේ ජීවිතය තුලින් ඔහු මේ ශරීරය තුලින් මිනිස්යාව පාවිච්චි කරමින් මේ යක්ෂයාගේ ආත්මයට අවශ්‍ය සියලු ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරනවා මේ පොළවේ. එහෙනම් ඔබ මේ යක්ෂයාගේ ක්‍රියාවන් මේ පොළවේ ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ භාජනයක් වී සිටිනවද කියන එක හඳුනා ගැනීම සඳහා තමයි මම මේ දේශනාව අද ඔබට කරන්නේ. දේව දරුවන් හැටියට ඔබ සභාවේ දැන් වාඩි වෙලා ඉන්නවා. ඔබ යාඥාවේ වාඩි වෙලා ඉන්නවා. මේ වචනේ සවන් දීම සඳහා ඔබ මේ YouTube එක ඇතුළට ගිහිල්ලා අපේ channel එක subscribe කරලා ඒක පැය කාලයක් ඔබ සවන් දෙනවා. ඇයි හේතුව මොකද? ඔබ දැනගන්න ඕනේ මේ ආත්මය නොදොනත් කමින් හරි ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් දේශනා කරන මා තුල ක්‍රියාත්මක වෙනවා. ඔබගේ මිතුරා තුල ඔබ යහල්කමින් ආශ්‍රය කරන අය තුල ක්‍රියාත්මක වෙනවාද කියන එක හඳුනා ගැනීම සඳහායි. එහෙනම් සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය බැගෑපත්තු කාර්මික ඉල්ලීමක් කරන්න මේ වගේ ක්‍රියාවන් මේ වගේ චරිත ගුණාංග ඔබගේ ජීවිතය තුළ නැත්නම් ඔබගේ මිතුරාගේ ඔබ අවට ඉන්න අයගේ තුළ තිබෙනවා නම් ඔවුන්ට ඔබ උපකාර කරන්න නිදහස් වෙන්න පිණිස ඒක ජෙසබෙල්ගේ ආත්මයක්. ඔබ කාර්මික වන්න ඔවුන්ට උපකාර කරන්න විවේචනය කරන්නට යන්න එපා. ඔයා නම් ඉසබෙල් තමයි. උඹ තුල වැඩ කරන්නේ ඉසබෙල්ගේ ආත්මයක් කියලා කාවත් විනිශ්චය කරන්නට උත්සාහ කරන්න එපා. වැරද්ද දැක්කනම් වැරද්දක් දකින්නවා නම් නිවැරදි කර ගැනීම සඳහා ඔවුන්ට ජයග්‍රහණය කර ගැනීම සඳහා ආත්මික ජීවිතේ ඉදිරියට ගමන් කිරීම පිණිස ඔබ ඔවුන්ට උපකාරයක් වෙන්න කියලා නැවතත් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි දකිනවා නික්මයාම 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 3 වෙනි වගන්තිය දක්වා මේ මෝසස්ගේ නායකත්වයෙන් ඊශ්‍රායෙල් සේනග මිසරේ සිට ගමනක් ආරම්භ කරනවා. මේ ගමන පසු කරගෙන එන අවස්ථාවේදී ලොකු කණ්ඩායමක් ආස්තෝ මෝසස් එක්ක ලොකු කණ්ඩායමක් ගමන් කරනවා. මේ ගමනේ උන්ට පොඩි අවශ්‍යතාවයක් වුණා. ගොඩක් වෙලාවෙදී අපේ ජීවිතේ අපේ පවුලේ අපේ සභාවේ හිඟකමක් නැත්නම් අවශ්‍යතාවයක් ඇති වෙනකොට ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට බැරි වෙන අවස්ථාවදී තමයි මේ අරගලේ සිදු වෙන්නේ. මේ කාරණාවන් සිදු වෙන්නේ ඒ වගේ. ඉතින් ඒ වගේ සිදුවීමක් තමයි මෙතන සිදු වෙන්නේ. බලන්න මේ මම කියවන්නම් අවශ්‍ය පද විතරක් කියවන්නම් 17 වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා නික්මයාම 17 1 සිට 3 දක්වා මම කියවන්නම්. ඔබ පොඩ්ඩක් බයිබලයේ පෙරලලා තියාගන්න. මෙන්න බලන්න.
ඊශ්‍රායල් පුත්‍රයන් මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන් කොට රෙවිදිම්හි කඳ උරු බැඳගත්තාය. එහි සෙනගට බොන්ට වතුර නොතිබුණේය. එබැවින් සෙනග මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්ට වතුර දෙන්නයි කීවෝය. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමින් වහන්සේ පරීක්ෂා කරන්නහුද? ඔවුන්ට කීවේ. එහිදී සෙනග වතුර පිපාස විය. එයින් සෙනග කතා කොට අපද අපේ දරුවන්ද අපේ සිව්පාවන්ද පිපාසයෙන් මරවන්නට මිසරයෙන් අප කුමකට ගෙනායේදයි ඔවුන් මෝසෙස්ට විරුද්ධව කොඳුලෝය. මේ ස්ථානයේ මේ සිදුවීම ඔබ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. මිසරයේ අහස්කම් කරලා දෙවියන් වහන්සේව නමස්කාර කරනු පිණිස දේව සෙනගව මෝසස්ගේ නායකත්වයෙන් ලොකු පිරිවරක් ලක්ෂ සංඛ්‍යාත පිරිවරක් සතුන් සිව්පාවන් සමග මඟ පෙන්වමින් දැන් පාලු කරේ ගමන් කරනවා. ඔවුන්ට වතුර පිපාසයක් ඇති වෙනවා. මේ පිපාසය ඇති වෙන්න කලින් දෙවියන් වහන්සේ ආස් කරපු එක ඔවුන්ගේ ඇස් වලින් දැක්කා. මෝසස් තුලින් දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වූ ආකාරය මහිමාන්විත ක්‍රියාවන් මේ සෙනග අත්විඳලා තිබුණේ. නමුත් ඔවුන් තුල අවශ්‍යතාවයේ උලුප්පලා පෙන්නපු අවශ්‍යතාවයක් ආපු ගමන්ම මේ යක්ෂයා මොනවද කරන්නේ? ඔවුන්ගේ හදවත් තුල අවශ්‍යතාවයේ උලුප්පලා පෙන්නනවා. ඔබේ ජීවිතේ යම් අවශ්‍යතාවයක් ආපු ගමන් පෞල් ජීවිතේ ඔබ සාමකාමී පෞල් ජීවිතයක් ගෙනියන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී පොඩි හිඟකමක් කරනකොට ඒකම උලුප්පලා පෙන්නනවා ඔබට. ඒ විට ඔබ මොනවද කරන්නේ? විවාද කරනවා, කොඳුරනවා. මොනවද කරන්නේ? විවාද කරනවා, කොඳුරනවා. මේ සෙනගත් ඒකමයි කළේ. එහෙනම් මේ විවාද කිරීම සහ කොඳුරනවා කියන්නේ මේ ඉසබෙල්ගේ ආත්මයද? ඔව්නේ. බලමු මොකක්ද කියලා. නායකයාට විරුද්ධව මඟ පෙන්වන ඒ කියන්නේ විරුද්ධව මඟ ඒ කියන්නේ නායකයාට විරුද්ධව මඟ පෙන්වන පාස්ටර් මෝසස්ගේ ජීවිතයට විරුද්ධව ජීවිත ගමන ඉදිරියට ගෙන යන දෙවි සමිඳුන්ට විරුද්ධව තමයි මේගොල්ලෝ කොඳුරන්නේ. කොඳුරන්නේ කාට විරුද්ධවද? එයාගේ නායකත්වයට, සෙනගගේ නායකයාට, ලොකු පාස්ටර්ට, පාස්ටර් මෝසස්ට. ඒ මෝසස් පාස්ටර්ට මඟ පෙන්වන දෙවියන් වහන්සේට විරුද්ධව තමයි මේ කොඳුරන්නේ. ඒකෝ මෝසස් කියන්නේ මේ පාලකවරයා කියන්නේ එයාගේ ජොබ් එකක් නෙවෙයි කරන්නේ. දෙවියන් වහන්සේගේ ආඥාවක් ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් උන්වහන්සේගේ නියෝජිතයාට විරුද්ධව කොඳුරනවා, දේව සේවකයාට විරුද්ධව කොඳුරනවා, පාලකතුමාට විරුද්ධව කොඳුරනවා කියන්නේ ඔයගොල්ලෝ කාට විරුද්ධවද කොඳුරන්නේ? මේ සෙනග දෙවියන් වහන්සේට විරුද්ධව. මක් නිසාද? මම නියෝජනය කරන්නේ ස්වර්ග රාජ්‍ය. මේ ලෝකේ අද ශ්‍රී ලංකාවේ මේ පාස්ටර්ලාට විරුද්ධව ගොඩක් කොඳුරනවා. ගොඩක් විවාද කරනවා, තර්ක කරනවා, ඔවුන්ට අවලාද කියනවා, ඔවුන්ගේ වැරදි චෝදනාවන් කියනවා, ඔවුන් කිසිම කණ්ඩායමකට අයිති නැති අය කියනවා. මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. ඒකත් ජේෂ්ඨ නායකයෝ ඒ ගැන කතා කරනවා. පොඩි අපේ සභාවල ඉන්න සහෝදර සහෝදරියෝ, ආත්මික සහෝදර සහෝදරියෝ, ගැලවීම ලවපු සහෝදර සහෝදරියෝ, ඔයගොල්ලෝ කී දෙනෙක් මේ දේව සේවකයන්ට විරුද්ධව කොඳුරනවා? ඔබ ප්‍රවේශම් වෙන්න ඔබ කතා කරන්නේ. මම කියන්නේ හැම සේවකයන් ගැන දෙවියන් වහන්සේට සේවය කරන අයට ඔබ විරුද්ධව කොඳුරනවා නම් ඔබ කොඳුරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව. ඒ ගැන මම කතා කරනවා නම් තවත් එපිසෝඩ් එකක් කතා කරන්න සිදුවේ. ඒ නිසා දැන් මේගොල්ලෝ කොඳුරනවා. නායකත්වයේ සමග කොඳුරන එක. සභාවේ කොතනක හරි සභාවේ පවුලේ ඕනෑම ස්ථානයක විවාද කිරීම සහ කැරලි ගැසීම අප විසින් නොකළ යුතු කාරණයක්. ගොඩක් අවස්ථාවලදී සභාවේ අපි කැරලි ගහනවා, කොඳුරනවා. පවුලේ එසේ කරනවා. පාසලේ, සමාජයේ කොතනට ගියත් මේ කාරණාව වෙනවා. ඉතින් පොඩ්ඩක් අවදි වෙන්න. 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ 22 23 මේ ගැන සඳහන් වෙනවා. මම කැමති 23 වෙනි වගන්තිය විතරක් ඔබ සමග කියවන්න. 1 සාමුවෙල් 15 23 මම කියවන්න. 1 සාමුවෙල් 15 23 මක් නිසාද කැරලිකාරකම, පේනකීමේ පාපයට මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහිීමට සමානය. නුඹ ස්වාමීන් වහන්සේගේ වචනය පහ කළ නිසා උන්වහන්සේ නුඹ රජකමින් පහ කළසේකැයි කීවේය. දැන් පැහැදිලි ඇති මම එන්නේ කොතනටද කියලා. එහෙනම් කැරලි ගැසීම, මුරණ්ඩුව කියන්නේ
මොකක්ද කියන එක ඔබට පැහැදිලි. අපේ ක්‍රීතුණුවන්ගෙන් අහුවනම් ඔයගොල්ලෝ පේන කියනවාද? එහෙම නැත්නම් මේ හූනියම් කට්ටන්ඩි වැඩ කරනවාද කියලා අහුවම නෑ කියනවා. එහෙම නේද? එහෙම තමයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ගොඩක් අය කියනවානේ මේ අපි මේ බලන්න මක් නිසාද කැරලි කාරකම පේන කීමේ පාපයට මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහිීමට සමානයි. පැහැදිලිද? කැරලි ගැහිීමයි මුරණ්ඩුකමයි දේවදරුවන්ට අදාළ දෙයක් නෙවෙයි. මේක යක්ෂයාට අදාළ දෙයක්. යක්ෂයාට අදාළ දෙයක්. මේක ඔබගේ ජීවිතේ තියෙනවා. එක මුරණ්ඩුකමක් මම ඔබට කියන්නම්. පාරාවගේ හදවත මුරණ්ඩු වෙලා තිබ්බේ. දැඩි වෙලා තිබ්බේ. මට මම මේකයි කරන්නේ. දේවදරුවන් නමස්කාර කරන්න මම යවන්නේ නැහැ. උන්ට දේව අභිමුඛයට යන්න මම දෙන්නේ නැහැ. එහෙනම් ඔව් තුල ක්‍රියාත්මක වුණේ මොන ආත්මයේද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. මේ මුරණ්ඩුකමේ ආත්මයේ ප්‍රතිඵලය තමයි එදා රතු මුහුදේ නායකත්වයෙන් ඒ පාරාවගේ සේනාව සම්පූර්ණම විනාශ වීම. මිසරේ මලමිනි ඉවුරේ පාවුනා කියලා නික්මයන් පොතේ අපි කියවනවා. හරි, මේකත් එක්ක මම ඉදිරියට යන්නම්. කැරලි ගැසීම, කැරලි කාරකම, පේන කීමේ පාපයයි, මුරණ්ඩුකමේ ආත්මය දේවතාවන් සහ රූප ඇදහිීමට සමානයි. මේක කොහොමද ඉසබෙල්ට සමාන වෙන්නේ? යන් අපි එලිදරව් 2:20 එලිදරව් 2:20 මෙතන මොනවද කියන්නේ? එලිදරව් 2:20 කියනවා 2:20 නුඹට විරුද්ධව මේ කාර්යය මට ඇත්තේය. එනම් තමාම අනාගත වස්ත්‍රයකයි කියනව ස්ත්‍රී වන ඉසබෙල්ට නුඹ අවකාශය දෙන්නේ ඈවනහයි වෛශ්‍යාකම් කරන්නට දේවතා රූප වලට පූජා කළ දේ කන්නට මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුලක් කරන්නීය. හරිනේ? දේවතාවන්ට ආවද කෙලින්ම වන්දනා කරන්නයි. ඒ ආත්මේ සම්පූර්ණයෙන්ම ජෙසබෙල්ගෙන්. ඔබේ ජීවිතේ මේක තියෙනවා නම් ඔබේ ජීවිතේට ආශිර්වාදයක් නොලැබෙන බව ඔබ තේරුම් ගන්න. මුරණ්ඩු වෙන්න එපා. කැරලි ගහන්න එපා. කොඳුරන්න එපා. දිව්‍යන් වහන්සේගෙන් ඉල්ලනවා කියන එක එකයි, කොඳුරනවා කියන තව එකයි. සාකච්ඡා කරනවා කියන එක එකයි, තර්ක විවාද කරනවා කියන එක තව එකක්. යටහත් වීම කියන එක එකක්, මුරණ්ඩුකම කියන එක තව එකක්. මේ ජීවිතේ, කිතුණු ජීවිතේ අදාළ නැති මේ කාරණාවන් ඔබගේ ජීවිතේ පහ කරන්න මේක ජෙසබෙල්ගෙන් පැමිණෙන කාරණයක්. අපි ඊළඟට යමු. උඩඟුකමේ ආත්මය. මේ උඩඟුකමේ ආත්මය අපිට අදාළ දෙයක් නොවේ. මේ උඩඟුකමේ ආත්මය එක රාජ්‍යාවලිය 21:7 මෙතන පොඩි සිදුවීමක් තියෙනවා. මේ ඉසබෙල් සහ අහාබ් රජතුමා සමග සිදු වුණු සිදුවීමක්. මේ ගැනයි මම ඔබට පැහැදිලි කරන්න අද දවසේ. ඔබට දැන් බයිබලෙ පෙරලා ගන්න පුළුවන් එක රාජ්‍යාවලියේ 21 වෙනි පරිච්ඡේදයට 7 වෙනි වගන්තිය සඳහා තමාගේ ස්වාමි පුරුෂයාට බැරි වූ දෙයක්. කෙටියෙන් කියන්නම් මේ සන්දර්භය අහාබ් රජතුමාගේ මාලිගාව ළඟ මිදිවත්තක් තියෙනවා. මේ මිදිවත්තේ අයිතිකරු නාබොත්. රජතුමාට මේ මිදිවත්ත ගැන පොඩි ආසාවක් ඇති වෙනවා. ඔහු ගිහිල්ලා ඒ අයිතිකාරයා සමග සාකච්ඡා කරනවා. අයිතිකාරයා කියනවා මේක මගේ පරම්පරාවේ, මගේ මුතුන් මිත්තගේ තාත්තගේ නාපු ඒවා. මම මේක විකුණන්න කැමති නැහැ. කාටද මේ උත්තරේ දෙන්නේ? රජතුමාට. රජතුමා ඉතා දුකින්. එයා කියනවා මේ විදිවත්ත මට දෙන්න. මේ වෙනුවට මම ඔයාලට ලොකු විදිවත්තක් දෙන්න. ඒකටත් ඒ අයිතිකාර සහෝදරයා කැමති වුණේ නැහැ. අහාබ් රජතුමාට හිතට ලොකු දුකක්. මාලිගාවට ඇවිල්ලා හරිම වේදනාවෙන් කන්නේ බොන්නේ නැතුව ඇඳේ බුදි. ඔහුගේ දුක නිසා. දැන් නෝනා එන්ට වෙනවා. කවුද මේ නෝනා? ජෙසබෙල් ඇතුළට එනවා. ඇවිල්ලා අහනවා ඇයි ඔයාගේ මූණ මෙහෙම ඇඹුල් වෙලා තියෙන්නේ? ඇයි ඔයා දුකින් වගේ ඉන්න? එතකොට එයා සිදුවීම කියන මම මෙහෙම ඇහුවා. එයා දෙන්න බෑ කිව්වා. එහෙනම් නෝනා කියන්නේ එහෙනම් හරි කමන්නේ රජතුමනි ඔබට රටේ සම්පූර්ණම ඉඩකඩම් ඔක්කොම ඔයාට අයිති. එයාගේ අයිති එක දෙන්න බෑ කිව්වා නම් හරි ප්‍රශ්නයක් නෑ. අපි වෙන ලස්සන තැනක් ගමු. ප්‍රශ්නයක් මහත්තයා කියනකොට ඒක නිර්වුල් කරන විදියට කතා කරනවාද? එහෙම නැත්නම් ඒ රණ්ඩුව තවත් ටිකක් අවුස්සනවා. අද ගොඩක් අමුසමියන් අතර සිදු වෙන්නේ මේකයි.
අද ගොඩක් සහෝදර සහෝදරයන් අතර සිදුවෙන්නේ මෙයයි. අද ගොඩක් මිනිමැරලා තියෙන අඩියක ඉඩමක සීමාව සඳහා කොස් ගහක කපන්න අත කපන්න ගිය නිසා මිනිමරාගත් අය ඉන්නවා. තාත්තා උදල මිටින් ගහලා මැරුවේ ඇයි කියලා දන්නවද? තමාගේ තාත්තා ඉඩම ලියනකොට කොස් ගහ මායින් කරයි කියලා. තාත්තා වටිනවා. මේකට කවුද හේතු කාරණා හොයලා බලනකොට එතන ඉන්න කාන්තාව. අය නොවේ. අය තුල සිදු ක්‍රියාත්මක වෙන ආත්මය. දැන් මේ එසබෙල් දැන් බලන්න අහතුමා දෙවනි වගන්තියේදී ප්‍රශ්නේ කියනවා. පිළිතුර එසබෙල් 3 සහ 4 වෙනි වගන්තියේ කියන මේ පිළිතුර නාබොත් කියනවා. එසබෙල් 5 වෙනි වගන්තිය කතා කරනවා. 6 වෙනි වගන්තියේ අහබ් කතා කරනවා. 7 වෙනි වගන්තියේ එසබෙල් කියනවා. එක රාජාවලිය 21:7 මම කියවන්නම්. එතකොට තමයි ඔබට පහසු වෙන්නේ. 21:7 21:7 කියන ඔහුගේ භාර්යාව වූ යෙසබෙල් දැන් ඊශ්‍රායලයේ රාජ්‍ය පාලනය කරන්නේ නුඹ නොවේද? මෙන්න උඩඟුකමයි ටෝක්කයක් දෙනවා. රජතුමනි, ඔයා නොවේද රජ්‍යරුවෝ? ඔයා ලොක්කා නෙවෙයිද? ඔයා චණ්ඩියෙක් නෙවෙයිද? ඔයා නෙවෙයිද ඔක්කොම කරන්න පුළුවන් බලය තියෙන කෙනා? බලන්නකෝ. හරිද? නොවේද? නැගිට කෑම කන්න. නුඹේ සිත ප්‍රීති කරගන්න. ඔයා අවුල් වෙලා ඉන්න එපා, දුකෙන් ඉන්න එපා, ප්‍රීතියෙන් ඉන්න. හරිද? ප්‍රීතියෙන් ඉන්න. මම එසේලුයි නාබෝත්ගේ මිදිවත්ත නුඹට දෙන්නෙමියයි ඔහුට කිව්වේ. කොච්චර ලොකු උඩඟු කතාවක්ද මහත්තයා. ඔයා ගිහලා දොයියන්න මම මිදිවත්ත ඔයාට දෙන්න. අදාළම නැති උඩඟුකමේ ක්‍රියාව. කාගේද මේක? මේක යක්ෂයාගෙන් පැමිණෙන එසබෙල්ගේ ආත්මය. මේ එසබෙල්ගේ ආත්මය උඩඟුකමේ ආත්මයක්. යා කියලා මේ පිරිමියාගේ කතාව, පිරිමියාගේ රාජකාරිය, පිරිමියා කළ යුතු කොටස මේ කාන්තාව කරනවා. අද සභාවක වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ ඉතාමත් වේදනාවෙන්. අද ගොඩක් ශ්‍රී ලංකාවේ සභාවන් විනාශ වෙන්න හේතුව පාලකවරුන්ගේ භාර්යාවන්. මේක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. අද ගොඩක් සභාවන් වහලා තියෙනවා. දෙකට වෙලා ගිහින් තියෙනවා. CC කඩ ගිහිලා තියෙනවා. හේතුව මොකද? සමහර පවුල් දෙකට වෙලා ගිහින් තියෙනවා. කවුද හේතුව? සමහර ව්‍යාපාරයන් දෙකට වෙලා ගිහින් තියෙනවා. කවුද හේතුව? නෝනලා. උන් තුලින් ක්‍රියාත්මක වෙන එසබෙල් ආත්මය. මේ එසබෙල් දන්නවා දුර්වල වාජනේ මේ භාර්යාව කියන එක. නැත්නම් මේ කාන්තාව කියන එක. අයව අල්ල ගන්නවා. අයව අල්ල ගන්නවා. අද ගොඩක් ස්ථානවල දේව සේවයේ දෙවියන් වහන්සේ දර්ශනේ දීලා තියෙන පාලකතුමාට. පාලකතුමා තීරණය ගන්නවා. පාලකතුමා දැඩිව සේවය කරනවා. ඔහුගේ තරුණ කාලයේ තමාගේ ආයෝජනය කරලා සභාව ගොඩනගනවා. කාලයක් ගිහිලා ගොඩනැගිලා සභාව රැස් වුණාට පස්සේ සභාව තාත්තා කෙනෙකුට වගේ පාලකතුමාට ආදරේ. ආහාබ් රජතුමායි ඊශ්‍රායල් සෙනග අතරේ තිබුණ ඒ වගේ බැඳීමක්. එකපාරට විවාහ වෙනවා. කාවද විවාහ වෙන්නේ? එසබෙල්ව. කොහින්ද ගේන්නේ? අර බාල්ගේ දේශයෙන් ගේන බාල් රජතුමාගේ දියණිය ගෙනල්ලා එනකොට මොනවද කරන්නේ? එයා සතුව ඒ බාල් දේවතාව රූපියත් අරගෙන තමයි ඉන්නේ. ඉම්පෝට් කරනවා. රටේ නැතුවට කොහෙන්දෝ ගේනවා. ගෙනාවට පස්සේ මේ රජතුමා ගැන කියන්න. රජතුමෙක් නම් ඔළුවක් විදිහට වැඩ කරන්න ඕනේ. නායකයෙක් නම් නායකයෙක් විදිහට වැඩ කරන්න ඕනේ. නෝනා කියන දේ අහනවා. අහන්න ඕනේ. සේවන්ත සහෝදරයා සහෝදරිය මමත් විවාහයකයි කියන එක අහන්න ඕනේ. ගොඩක් දේවල් අපගේ ඔළුවට ගන්න ඕනේ. අරගෙන දේව අභිමුඛයේ විමසන්න ඕනේ. මේක කරනවද නැද්ද කියලා අපි තීරණයක් ගන්න ඕනේ. ඊට පස්සේ අයත් එක්ක සාකච්ඡා කරලා කාරණාව සාමකාමී දේව කැමැත්ත විතරයි ඉෂ්ට කරන්න ඕනේ. එහෙම නැතුව ඔළුව අතගාගෙන අනේ ඩාලින් මෙයාට මේ දඬුවම දෙන්න කියලා කියපුවම ආරතරන් කියලා කියනවනම් ඔයා නායකයෙක් නෙවෙයි. මමත් නායකයෙක් නෙවෙයි. දේව අනුග්‍රහය සිදු විය යුතුයි. මෙතන වෙන්නේ අහාබ්ට මොකද වෙන්නේ මෙතන? එයා කිව්වා විතරයි ඕකේ කියලා හිටියා. කොහින්ද උඩඟකම ආවේ? මේ ආත්මය ගැන මෙන්න බලන්න. කාන්තාවක් කොහොමද ඉන්න ඕනේ? ස්ත්‍රී සම්බන්ධව උත්පත් මේ අලුත් කිවිසු මොනවද කියන්නේ? 1 පේත්‍රස් 3:7 3:7 කියනවා කාන්තාව මේ දුර්වල වාචනයක් කියලා. ඇත්තද? 1 පේත්‍රස් 3:7 1 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය බලන්න. එසේම පුරුෂයනි
නුඹලාගේ යාඥාවට බාධා නොපැමිණි පිණිස වඩා දුර්වල වාජනීය වූ භාර්යාවන් සමග දැනගැන්මේ හැටියට වාසය කරමින් ඔවුන්ගේ ජීවිතයේ අනුග්‍රහයට හවුල් උරුමකාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව කරපාලා. ඒගොල්ලෝ දුර්වලයිලු. මෙතන දුර්වලයිද නෑ. බලන්න ඊළඟ එක 128:3 ගීතාවලිය 128:3. හරි ලස්සන වගන්තියක් මම. ඒකට මම හරි කැමතියි. හරි 128:3. 128:3 කියනවා නුඹේ භාර්යාව නුඹේ ගේ ඇතුළෙහි ඵල දෙන මිදිවැලක් මෙන් වන්නේය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලිව පැලමෙන් වන්නේ. මෙතන කියනවා භාර්යාව කොයි වගේද කියලා නුඹගේ ගේ ඇතුලේ ඵල දෙන මිදිවැලක් කියලා. කද්ද මිදි වැලක්. වැලක් කියන්නේ ගහ සමග ඉතිලා යන එකක්. එහෙනම් අය මහත්ය සමග එකඟව ක්‍රියා කරන කෙනෙක්. මහත්තාගේ ශක්තියෙන් හිතගෙන යන්නේ කෙනෙක්. හැබැයි මෙතන මොකද්ද වෙන්නේ? අය වැලක් නෙවෙයි ගහක් වෙලා හිටගෙන ඉන්නවා. අද ගොඩක් ස්ථානවල සමහර ස්ථානවල වෘක්ෂ ගහක් වගේ. වෘක්ෂ ගහක් වගේ. උඩඟුකම ආත්මය. ඔබ තීරණයක් ගන්න මේ ගැන මම ගොඩක් කතා කරන්න අවශ්‍ය නැහැ. අපගේ සේවය තුළ උඩඟුකම, යාඥාවේ උඩඟුකම තියෙනවා නම්, නමස්කාරයේ උඩඟුකම තියෙනවා නම් ඒක යන්නේ යක්ෂයාට, ජෙසබෙල්ට කියන එක ඔබ අමතක කරන්න එපා. 2 තෙසලෝනිකේ දෙවනි පරිච්ඡේදයේ 3 සහ 4 2 තෙසලෝනිකේ දෙවනි පරිච්ඡේදයේ 3 සහ 4 සභාව තුල වාඩි වෙලා ඉන්න මේ යක්ෂයා, මේ ජෙසබෙල්ගේ ආත්මය මොකද්ද කරන්නේ? නමස්කාර කරන කට්ටියට උඩඟුකම, ගායනා කරන කට්ටියට උඩඟුකම, සංගීතක වාදනය කරන කට්ටියට උඩඟුකම, නමස්කාරය කරන මෙහෙවන අයට උඩඟුකම, නමස්කාරය සඳහා හවුල් වීමට පැමිණ සහභාගී වෙන සභාවේ ඇදහිලිවන්ත කණ්ඩායමේ තුල උඩඟුකම. කවුද ලොක්කා? කවුද ලොක්කා? අපි අත උස්සන අපි උත්තර නැහැ. මේ මිනිස්සයා කවුද අපිට නැගිටින්න කියන්නේ? කවුද මෙයා දන ගහන්න කියන්නේ? මේ ඔක්කොම උඩඟුකමේ සිතුවිලි. සමහර ස්වර්ග රාජ්‍යයේ වැඩ සිටින අපගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට නමස්කාර කිරීම සඳහා පුටුවෙන් පොඩ්ඩක් නැගිටලා ඉන්න බෑ. කකුල් දෙකට උඩ කකුල් දෙක දාගෙන නමස්කාර කරනවා. කොහොමද කියන්නේ? ඔබ වහන්සේට මම දෑත් ඔසවලා ප්‍රශංසා කරනවා, නමස්කාර කරනවා කියලා අත් දෙක බැඳගෙන. සේනාවල ස්වාමීන් වහන්සේට නමස්කාර කරන ඔබ තුල ගෞරවය කොහොමද තිබෙන්නේ? ගායනා කරනකොට උඩඟුකමෙන් ඔබ ගායනා කරනවා නම් ඒ ගායනාව යන්නේ කාටද? සභාව තුල. දෙවියන් වහන්සේට නෙවෙයි. යටහත් සිතින්, ගෞරවණීය සිතින්, ආදරණීය සිතින්, ප්‍රශංසාවේ සිතින් උන්වහන්සේට නමස්කාර කළ යුතුයි. කල්පනා කරලා බලන්න. එසබෙල් මෙන්න එන මාර්ග සියලු දේ. ඒ වගේම අවවාද පිළි නොගැනීම. දැන් මහත්තයා කියනවා මම ඒක ගෙනත් දෙන්නම් ඔයාට. මෙයා අවවාද මහත්තයාට සැලසුම් ගාලා දෙනවා. ඒගොල්ලන්ට කියන්න එපා මේක එපා කියලා කියන්නකො නෑ. අවවාද පිළිගන්නේ නෑ. අවවාද කොහෙන්වත් පිළිගන්නේ නෑ. මට ඒවා පිළිගන්න අවශ්‍ය නෑ. ඒ වගේම තර්ක කිරීම. තර්ක කරනවා ඒක කොහොමද වෙන්න පුළුවන්? මේක කොහොමද වෙන්න පුළුවන්? මේක මෙහෙමයි වෙන්න ඕනේ. මේක මෙහෙම වෙන්න ඕනේ. අනේ මහත්තයා කිව්වා හරි අපි පිළිගමු. ඉවරයිනේ. වැඩක් නෑ. ඉතින් ඒව ගැන සාකච්ඡා කරාම තමයි මේ දික්කසාදෙට යන්නේ. පොඩ්ඩක් හිතන්න තර්ක කරනවාද කියලා. ඊළඟට මුරණ්ඩු වෙනවා. බෑ කිව්වොත් බෑම තමයි. නෝන බෑ කිව්වොත් බෑම තමයි. මහත්තයා තමයි බහින්න වෙන්නේ. එහෙම බෑ. ඒ ආත්මය තුල ක්‍රියාත්මක වෙන්නේ කවුද කියලා. මම සමස්ත නෝනලා කණ්ඩායමට මම බැන වදිනවා නෙවෙයි. සභාවේ ඉන්න මගේ සහෝදර සහෝදරියනි, මගේ හිතවත් අම්මේ, ඒ වගේම වැඩි හිටියනේ ඔබ හිතන්න එපා මේ මිනිස්සයා ඇයි මෙහෙම පහර දෙන්නේ කියලා. ඔබට නෙවෙයි කියන්නේ. මම ඔබ තුල ක්‍රියාත්මක වෙන ආත්මයටයි කතා කරන්නේ. මුරණ්ඩුකමේ ආත්මයක් ඔබ තුල ක්‍රියාත්මක වෙනා නම් ඊටාම කාරුණිකව මම ඉල්ලා සිටිනවා. ඒන් ජය ගන්න පුළුවන් ජේසුස් වහන්සේගේ ඒ ආලේපය ඔබ තුල ලබා ගන්න. යාඥාවෙන් ඒ ආත්මය ජය ගන්න. මුරණ්ඩු වෙන්න එපා. කෙඳිරි ගන්න එපා. අයියෝ කොයි වෙලාවෙ බැලුවා. කෙඳිරි ගහන එකමයි වැඩි. සභාවේ කෙඳිරි ගහන. පවුල තුලත් එහෙමයි. එහෙම කරන්න එපා. දරුවොත් එහෙමයි, මහත්තුලත් එහෙමයි, නෝනලත් එහෙමයි. විවාද කරනවා. විවාද කියන්නේ ටොප් ලයින් එකේ විවාද. සටන දේශපාලන වේදිකාවට වඩා එතන ඉන්න දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරු
විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරුන් අතර යන තර්කයන්ට වඩා ගේ ඇතුලේ යන්නේ තර්කයේ බැලුවොත් ඒගොල්ලෝ පරාදයි. සටන විවාද මණ්ඩපයේ තියෙන ගොඩක් ගෙවල් වල. ඇයි සභාවේ වැඩිමහල්ලන්ගේ සාකච්ඡා කමිටුවේ. තාම හදවතට හරිම වේදනාවක්. මේ ඉසබෙල් වෙයි රජ කරවන්නේ වගේ තැන්වල. ඇයි මේ යක්ෂයාගේ මේ ආත්මයට ක්‍රියාත්මක කරන්න දෙන්නේ? බලන්නකෝ ආබ්‍රහම්ගේ ජීවිතේ සහරා කියලා නෝනා කෙනෙක් වෙනවා. මේ සහරා නෝනා මොනවද කරන්නේ? පොඩ්ඩක්වත් දෙවියන් වහන්සේ ගැන දුන්න පොරොන්දුව ගැන සැකයක් ඇවිල්ලා හාගර්ව බඳලා දෙනවා. ඒකේ විපාකේ මොකද වෙන්නේ? ඉස්මායිල් කියලා පුතෙක් ඉපදෙනවා. දැන් ඉපදුනාට පස්සේ දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ දරුවා ඊශාකුත් දැන් සාරාගේ බඩට ඇවිල්ලා. ආපු ගමන් මොකද වෙන්නේ? දැන් මේ නෝනලා දෙන්න අතරේ ලොකු විවාදයක් වෙනවා. මහත්තයා දෙපැත්තෙම තැලෙනවා. දැන් මහත්තයාට කියන්න බෑ. ඔයානේ දුන්නේ නෝනා මේ වැඩ කරන කෙනාව බැලගන්න කියලා. උඹේ වචනයටයි මම බැලගත්තේ. එහෙම තමයි මම කියන්නේ මේ ආහා රජතුමාට කියන්න තිබ්බා. එපා නම් එපා. ඔයාගේ වැඩක් බලා ගන්න මගේ වැඩේ මම කරන්නම් කියලා. නායකයා නම් නායකයා තීරණ ගන්න ඕනේ. එරනවාද මේ ආබ්‍රහම්ට දැන් මොකද වෙලා තියෙන්නේ? නෝනාගේ කතාව ඇහුවා තවත් පරම්පරාවක් හදලා ඉවරයි. දැන් දෙන්න අතරේ රණ්ඩු. ආබ්‍රහම්ට කරන්න දෙයක් නෑ. ආබ්‍රහම් කියනවා හරි දෙවියන් වහන්සේ නුඹට අනුග්‍රහය දෙනසේක්වා. උත්පත්ති 21:12 උත්පත්ති 21:12 මොනවද කරන්නේ ආබ්‍රහම්? කෑම වතුර ඔක්කොම අරගෙන ආගර්ගේ කරට දීලා දරුවත් එක්ක පිටත් කරලා යවනවා. බලන්න මේ පදේ කියවන්නම් මම 21:12 ආබ්‍රහම් මේ කාරණය තමාගේ පුත්‍රයා නිසා තද කනගාටුවක් විය. එවිට දෙවියන් වහන්සේ ළමයා නිසා නුඹේ දාසිය නිසා කනගාටු නොවන්න සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දීපන්න. මක් නිසාද? නුඹේ වංශය කියවෙන්නේ ඊසාක් එන්නේ. දාසියගේ පුත්‍රයා නුඹේ බීජයක් බැවින් ඔහුගේ ජාතියක් ඔවුන්ගෙන්ද ජාතියක් කරන්නේ මේ ආබ්‍රහම්ට කීසේක. මෙන්න දෙවියන් වහන්සේ සමාදානයෙන් සාමකාමීව විසඳන තැන. සෙනෙහවන්ත මගේ සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ කැමති නැති දෙයක් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අරගලයක් එතන එනවාමයි. ඉතින් නායකයෙක් හැටියට කල්පනා කරන්න මේ ආබ්‍රහම් සහ සහරා, ආගාර්, ඉස්මායිල්, ඊසාක් අතරේ සිදුවෙච්ච මේ සිදුවීමක් ඔබ පොඩ්ඩක් මෙනෙහි කරලා ඔබගේ ජීවිතේ කල්පනා කරන්න. ඔබට විශේෂ හැකියාවක් තිබෙන්න පුළුවන්. ඒ සම්බන්ධව උඩඟු වෙන්න එපා. විශේෂ හැකියාවක් තියෙනවා කියලා උඩඟු වෙන්න එපා. ඒක පැමිණියේ දෙවියන් වහන්සේගෙන්. ඒ හැකියාව ඔයාට ආවේ දෙවියන් වහන්සේගෙන්. ඒ නිසා උඩඟු වෙන්න එපා. යටහත්ව සිටින්න 1 කොරින්ති 4:7 මම බයිබල් පද දෙන්නම් ඒකට. එහෙම කියවොත් තමයි ඔබගේ ජීවිතේ ඒක ගොඩනගා ගන්න ඔබට හැකියාව ලැබෙන්නේ. 1 කොරින්ති 4:7 මෙන්න බලන්න බයිබල් පදේ. මක් නිසාද නුඹට වෙනස් වෙන්නට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉදින් එය ලැබුණා නම් නොලැබුණ මෙන් පාරට්ටු කරගන්නේ මක් නිසාද? පේනවනේ යමක් ඔයාගේ අතේ තියෙනවනේ ඒක ආවේ දෙවියන් වහන්සේගෙන්. ඇයි ඉතින් පාරට්ටු කරගන්නේ? ඇයි උඩඟු වෙන්නේ? ඒක ලැබුණේ දෙවියන් වහන්සේගෙන්. ගෞරවය දෙවියන් වහන්සේට දෙන්න. උඩඟුකම සහ විනාශය. උඩඟුකම සහ විනාශය. මම මේ ගැන ඔබට වගන්ති කීපයක් ඉක්මනින් මම කියන්නම්. එරේමියා 48:29 එරේමියා 48:29 වෙනි පදය ඉතාමත් පැහැදිලිව ඔබට මේ ගැන සඳහන් වෙනවා. ඉතා උඩඟු වූ මෝ압ගේ උඩඟුකමත්, ඔහුගේ ආඩම්බරයත්, ඔහුගේ උදාරමත්, ඔහුගේ අහංකාරයත්, ඔහුගේ හිතේ උස්සස්කමත් ගැන ඇසිමුව. ඔහුගේ කෝපය, දැන් ඒක ලොකු ලිස්ට් එකක්. ඒක ලොකු ලිස්ට් එකක්. මේ සියලු උඩඟුකම, අහංකාරය මේ ඔක්කොම එසබෙල්ගෙන් එනවා. යක්ෂයාගේ ආත්ම ප්‍රවේශමෙන් බලන්න ඒක දාලා තියෙන ලිස්ට් එකක්ම 29 උඩඟුකම. උඩඟුකමත් ඔහුගේ ආඩම්බරය. උඩඟුකම කියන එක තව එක කාරණයක්, ආඩම්බරය තව එකක්. උදාරමත්කම. ඊළඟ එක තමයි අහංකාරය. හරිද? ඔහුගේ හිතේ උස්සස්කම ගැන ඇසෙමු. මාන්නේ කියලා තවත් එකක් ඔකට එනවා කියලා මට දන්නවා. දැන් මේවල විපාකේ මොකක්ද කියලා ඔබ දැනගන්න ඕනේ නම් ඔබට මම තවත් පදයක් කියවන්නම් 42. හරිද? මේ නිසා ඇතිවන ඒ 42 දෙවෙනි පදය.
මෝවාබ් ස්වාමින් වහන්සේට විරුද්ධව අහංකාරකම් කළ නිසා ජාතියක්ව නොසිටින ලෙස නැති කරනු ලබන්නේය. අහංකාරකමයි උඩඟකමයි තිබුණ දෙවියන් වහන්සේ කියලා ජාතියක් මේ පොළොවේ තිබුණා කියලා හොයාගන්නවත් බැරුව දෙවියන් වහන්සේ විනාශ කරලා දානවා. ඔබේ ජීවිතයේ උඩඟකමක් තිබෙනවා නම් මයි ගාව සල්ලි දිනවා. මමයි හම්බ කරේ. මමයි පිරිමියා. මට හැම දෙයක්ම පුළුවන්. මගේ යටතේ නුඹලා හිටපන් කියලා ඔයගොල්ලෝ හිතාගෙන හිටියා නම් ඔයගොල්ලෝ ඉන්නේ හිටගෙන කියලා වැටෙන වෙලාව නිකන් කුලඟට වගේ වැටෙන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න. මෙන්න බලන්න ලැජ්ජාව කොහොමද වෙන්නේ කියලා 39 වෙනි වගන්තියේ කියනවා. මෙහෙම ඉන්න අයගේ ලැජ්ජාව කොහොමද එන්නේ කියලා මම කියවන්නම්. ඒක හෙලා දමනු ලැබුව හැටි. ඔවුන් කෑමොර ගසන හැටි. මෝවාබ් පිටුපා ලැජ්ජාවට පැමිණුණු හැටි. මෙසේ මෝවාබ් ඔහු වටකර සිටින සියල්ලන්ට කවටකමක් සහ භයංකාරකමක් වන්නේය. විනාශය සහ ලැජ්ජාව එච්චරයි. අය නැති වටේ ඉන්න හැමෝටම කවටකමක් ලැජ්ජාවටපත් වෙනවා. ඒ නිසා උඩඟුකමෙන් ඔබ එළියට එන්න. එම ආත්මය දුරු කරන්න. ඒ ආත්මය දුරු කරලා දාන්න. ඊළඟට එනවා උඩඟුකමේ ආත්මයට පස්සේ ලෞකික ආත්මය. මේ මොකද්ද? ලෝකේ ආත්මය. දෙක රාජාවලිය 9:30. දෙක රාජාවලිය 9:30 මේක මේ ලෝකේ ආත්මය ගැන පොඩ්ඩක් කියනවා. දෙක රාජාවලිය 9:30 මේ පදයේ මම කියවන්න දෙක රාජාවලිය 9 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය. යෙහු ඉස්රායලට ආකල යෙසබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන්ගා හිස පීරාගෙන කවුළුවෙන් බැලුවේය. මේ ලෝකයේ තියෙනනේ ස්ටයිල් එක විලාසිතාව මොඩලින් දන්නව නේද? අද ලංකාවේ කැම කඩවලට වඩා නැද්ද? ක්ලිනික් වලට වඩා මොනවද තියෙන්නේ? කට්ටියව ලස්සන කරන තැන් තමයි තියෙන්නේ. මේ ලස්සන තැන් වලට ගිහිල්ලා මොකද වෙන්නේ කිව්වොත් එළියට එනකොට අවලක්ෂණ වෙලා ඉන්න අඳුර ගන්නත් බෑ. නෑ තරම කර්මියෝ එහෙම කරනවා හොඳයි. ඒක ලස්සනයි. දැන් මේසබෙල් කියන මේ ඇන්ටි මේ වැඩේ කරනකොට ඇයිගේ වයස ගැන කල්පනා කළොත් ඔබට ඊටම දුකක් ඇති වෙයි. මේ වයසේ ඉන්න අය ලස්සනට ඉන්න ඕනේ, පිරිසිදුව ඉන්න ඕනේ. තව කෙනෙක් මනාපයෙන් බලන විදිය මොහොතක් තියෙන්න ඕනේ. මේක ඇය කළේ වෛශ්‍යකමේ ආත්මයක් ඇති. ඒ අඳුන්ගා කියනකොට ගොඩක් අය සිංහල දන්නේ නැහැ. අයි බැම්ම සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා අය පින්සලෙන් අඳිනවා. ඇයි? අද ගොඩක් මේ වගේ කරන්නේ කවුද කියලා ඔබට හොයාගන්න අවශ්‍යයි. ඒ ගැන මට කියලා දෙන්න අවශ්‍ය නැහැ. විලාසිතාව. දැන් මේ විලාසිතාව කියන එක ගැන මම කියන්නම්. 1 පේතුරුස් 3:1. 1 පේතුරුස් 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. 1 පේතුරුස් 3:1. පේතුරුස් මහගේ සහෝදරයනි ගුරුවරුනි අපට වඩා බරපතල විනිශ්චයක පැමිණෙන බව දැන බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්න නොසොයල්ලා 1 සිට 9 දක්වා මට කියවන්න සිදු වෙනවා දීර්ඝ පාඩයක්. ඉතින් මම ඒ ගැන කියවන්න කරන්න දෙයක් නැහැ. ඒ ගුරුවරු වෙන්න නොසොයල් මක්නිසාද බොහෝවර අපි සියල්ලෝ පැකිලෙමු. යමෙක් වචනයෙන් පැකිලෙන්නේ නම් ඔහු මුළු ශරීරය දමනය කරගන්නට පුළුවන් සම්පූර්ණ ඒක්‍ය. අස්වැයන් අපට කීර්කරු කරගන්නා පිණිස උන්ගේ කටවල් කටකලියා දැමුවා අපි කලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවා ගනිමු. මෙන්න නැව් එපමණ මහත් නොමුත් තද හුලං වලින් ගෙන යනු ලබන නොමුත් ඉතා කුඩා සුක්කානමකින් ඒ අල්ලා ගන්නා විසින් කැමැති අතට හරවනු ලබයි. එලෙසම දිව කුඩා අවයවයක් නොමුත් ලොකුට පාරට්ටු කරගයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තු වෙනවා නොවේදයි දිවද ගින්නක්ය. එය අපි අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලිටු කොට සකල ලෝකෙට ගිනි අවුලවයි. ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය. එසේය සියලු ආකාර වනමුර්ගයෝද පක්ෂීද බඩගානේ ජාතීන් හා මූදේ සත්වයන්ට මනුෂ්‍යයන් විසින් දමනය කරනු ලබති. දමනය කරනු ලැබුවේය. නමුත් දිව දමනය කරන්නට කිසි මනුෂ්‍යයකට නුපුළවන ඒක කැරලිකාර වූ මරණීය විෂයෙන් පූර්ණ වූ නපුරු දෙයක්ය.
දැන් ගොඩක් දේවල් මේ ගැන කතා වෙන අවස්ථාවේදී මම කියවලා තියෙන්නේ කියපු පදේ නොවේ. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඇයි දන්නේ මම දිව ගැන කියවලා තියෙන්නේ. කියවන්න ඕන පරිච්ඡේදයේ යාකෝබ් 3:1 මම මේ 1 පේතුරුස් 3:1 මම කියවලා තිබ්බේ යාකෝබ්ගේ එක. නමුත් මම නතර කරන්න ගියේ නෑ. ඇයි කිව්වොත් එම හරි දේ කියවන නිසා. ඔබ ඒ කැරලිකාර කරන දිව ගැන පොඩ්ඩක් කල්පනා වෙන්න. මෙන්න 3:1 එසේම භාර්යාවරුනි නුඹගේ පුරුෂයන් නුඹලාගේ පුරුෂයන්ගේ සමහරෙක් වචනයට අකීකරුව සිටිතත් ඔවුන් නුඹලාගේ පිරිසුදු යටහත් ඇසිරීම දුටුවාම වචනයෙන් නැතුව භාර්යාවන්ගේ ඇසිරීම කරනකොටගෙන දිනා ගන්නා පිණිස. පැහැදිලි නේද? ඔබගේ ඇසිරීම ඔබ උඩඟු අහංකාර මාන්නෙන් කතා කරන භාර්යාවක් නම් ඔබට බෑ ඔබේ ස්වාමි පුරුෂයව ගලව ගන්න. කල්පනා කරන්න. ඔවුන්ට යටත් වෙලා නුඹලාගේ අලංකාර වීමේ හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොස් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව බාහිර ආටෝපයේ අලංකාරය නොවේ විලාසිතාව කියන්නේ. මෙන්න බලන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඊතා අනර්ගව තිබෙන මෘදුව නිශ්චල වූ ගතියක් නැමැති දි รา නොයන සැරසීමෙන් යුක්ත වූ සිත ඇතුලේ මිනිසයා වේවා. මක්නිසාද මේක ගොඩක් කියවන්න ඕනේ මට වෙලාව නැහැ. 9 වෙනි වගන්ති වෙනකන් කියවන්න. පුරාණ කාලයේ දිව්‍යන් වහන්සේ කෙරේ බලාපොරොත්තු වන සුද්ධ වූ ස්ත්‍රියරු තමන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාර වුණේය. එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායි කියමින් කීකරු වුණේය. නුඹලත් කිසි බීතියක් කරනකොටගෙන බය නොවි යහපත කරනු නම් හරිද මේ පද 15ට කියවන්න. කොහොමද මේ බාහිර අලංකාරය නොවේ අභ්‍යන්තර අලංකාරය තමයි විලාසිතාව කියන්නේ. දේව දරුවන්ගේ විලාසිතාව කියන්නේ ඇඳුම ඉරාගෙන එන එක නෙවෙයි. ඇඳුම් මේ තමාගේ කය නැත්තම් තමාගේ නිර්වස්ත්‍රයේ ලෝකෙට විදා පෙන්වන එක නෙවෙයි. සංවර ඇඳුමක් ඇඳගෙන ඔබගේ ජීවිතය ගත කිරීම. හදවත තුල ඔබ විලාසිතා කරන්න. මෘදුකමෙන්, යටහත්කමෙන්, උඩඟුකම නොවි කීකරු වීම. මේවා පැලඳ ගන්න. මේ පදේ හොඳට මෙනෙහි කරන්න. අද ගොඩක් අවස්ථාවලදී අපි දකින සභාවේ මම ඉල්ලීමක් කරන්නම්. අපේ සභාවේ පළවෙනි ඉරිදා අපේ කොමිනියන් එක නැත්නම් රාත්‍රී භෝජන මෙහෙය. සුදු වස්ත්‍රයක් ඇඳගෙන ඉන්න පුළුවන් නම් හරිම ලස්සනයි. සභාවේ සීල දෙනාම සුදු වස්ත්‍රයකින් පැළඳිලා එනවා නම් ඒ රාත්‍රී භෝජනයේ සහභාගී වෙන විට ගෞරවාන්විත වෙනවා. බලපෑමකුත් ඉගැන්වීමක් නෙවෙයි ඔබට හැකිනම්. ඒ වගේම ගොඩක් වෙලාවට මම දකිනවා මේ ඔළුවට වේල් එකක් නැත්නම් net එකක් දාගෙන එනවා. ඒකත් බයිබලයේ අනුව මම ඉගැන්වීමක් නොවේ කරන්නේ. ඔබට කැමති නම් ඔබට පහසුවක් තිබෙනවා නම් ඔබට ඒක පැළඳගෙන ඉන්න පුළුවන්. ලස්සනයි. මේවා බාහිර දේවල් සුදු වන්දින එක මේවා බාහිර දේවල්. අභ්‍යන්තර අලංකාරය තමයි දෙවියන් වහන්සේ දකින්නේ. හරිද? ඉතින් මම මේ සජීවීකරණ නිසා මේ වීඩියෝ එකට පාට පේන්න ඕනේ. නැත්තම් මගේ මූණ පේන්නේ නැහැ. ඒකයි මේ පාට ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒ ගැන කනස්සල් වෙන්න එපා. හිතෝපදේශ 31:30. හිතෝපදේශ 31:30. 31:30 මොනවද කියන්නේ? 31:30. රූපශ්‍රිය රැවටිලි සහිතය. සෝබනකම නිෂ්ඵලය. ප්‍රශංසාව ලබන්නේ ස්වාමීන් වහන්සේ කෙරේ බය ඇති ස්ත්‍රියයි. ඇද්ද? ඇතිද විලාසිතාව ගැන අහගත්තා? රූපශ්‍රිය මොකද්ද කියන්නේ? රූපශ්‍රිය රැවටිලි සහිතයි. රූපශ්‍රිය රැවටිලි සහිතයි කියන්නේ අද සුදුයි හෙට කළු වෙනවා. අද නිකම් දිලිසෙනවා. අනිද්දා දවසේ බලනකොට ගමේ ඉස්සර තිබුණු පාරක් වගේ කරත්ත පාර වගේ බලවල් හැරිලා නැත්තම් පිම්බිලා ගෙඩි හැදිලා නේද? කටුවනෝද ගෙඩියක් වගේ. ඉතින් ඒව රැහිටිලි සහිතයි. සෝබමානකම නිෂ්ඵලයි. කොච්චර ක්‍රීම් ගහගෙන මොන දේ ආවත් වැස්සක් ආවොත් ඉවරයි. ඔක්කොම ඉවරයි. නිෂ්ඵලයි. ප්‍රශංසාවට ලැබෙන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇති ස්ත්‍රියයි. උඩඟයට නොවේ, අහංකාරයට නොවේ, මාන්නේ තියෙන අයට නොවේ, විලාසිතාවට නොවේ. යටහත් සිත ඇති ස්ත්‍රිය කෙරෙහි තමයි ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇති ස්ත්‍රියට තමයි ප්‍රශංසාව ලැබෙන්නේ. ඇති නේද? එහෙනම් අනිත් එකට බාහිරව සිදුවෙන සියලු දේම යක්ෂයාගේ දෙසිතක්. එක රාජාවලිය 18:21 එක රාජාවලිය 18:21 තමයි
මේ දෙසිතක් ගැන කියන්නේ 18:21 මේ සෙනග ගැන මෙතන කතා වෙනවා. අබක්තිය එසබෙල්ගේ කාලයේ ඊශ්‍රායලගේ සෙනග දෙසිතක්ව සිටියෝය. එසබෙල්ගේ කාලේ ඒ රජිනගේ කාලේ දෙසිතක්ව සිටියා. ආහප් රජතුමාගේ පාලනයේ කාලේ. මොනවද මේගොල්ලෝ කරේ? මේ පදේ ඔයගලන්ට කියවුවා නම් ඔබට මෙනෙහි කරගන්න පුළුවන්. එසබෙල්ව දකින්න විට බාල්ගේ රූප වලට වඳිනවා. එසබෙල්ව දකින්නකොට මොනවද කරන්නේ? අයියෝ මරලා දායි කියලා බාල්ගේ රූප වලට වඳිනවා. එලියව දැක්ක ගමම පාස්ටර්ව දැක්ක ගමම එලියා කියන්නේ එදා ඉස්රායෙල් සෙනගට හිටපු පාස්ටර්. ඉතින් ඒ පාස්ටර්ව දැක්ක ගමන් හාලෙලූයා කියනවා. අපිත් එහෙමනේ. පල්ලියේ ඉන්නකොට හාලෙලූයා. ගෙදර ආපු ගමන් හුරේ කියනවා. එහෙම නැත්නම් තවත් මොන හරි කරනවා නේද? සංගීත බලනකොට, චිත්‍රපටි බලනකොට, ක්‍රිකට් මැච් එක ගහනකොට, බෝලේ 6 පාරක් ගහපු ගමන් කටින්ම ඉන්නේ ලස්සන වචන මේ වගේ. එතකොට ඒගොල්ලෝ දෙසිතක්. ලෝකෙට එකයි, පල්ලිය තුල ඇතුලේ එකයි. දෙසිතක් තියෙන්න බෑ. යාකෝබ් 1:8 මේ පදේ නම් අනිවාර්යයෙන්ම කියවන්න සිදු වෙනවාමයි. ඒ කිව්වොත් එහෙම නැත්නම් ඒක එච්චර අලංකාර වෙන්නේ නැහැ මේ දේශනාවේ. 1:8 මෙන්න මම කියවන්නම්. ඔහු දෙසිතත් මිනිසෙක්ව තමාගේ සියලු මාර්ගවල අස්තිරව සිටින්නේ. දෙසිතක් සීනවා නම් ඒගොල්ලෝ කොයි වගේද? තමාගේ ජීවිතේ සියලු දේවලින් අස්තිරයි. එදා හිටපු ඊශ්‍රායෙල් සෙනගේම හිටියේ. එසබෙල්ව දැක්ක ගමන් අනේ නෝනා ඔයාගේ දෙයිය ලොක්කා. එලියා පාස්ටර්ව දැක්ක ගමන් හාලෙලූයා. දෙසිතක් බෑ. එක සිතක් තියෙන්නට ඕනේ. පේනවද? පාස්ටර්ව දැක්ක ගමන් හාලෙලූයා. පාස්ටර් ගියාට පස්සේ දොර මුල්ලේ තියාගෙන බාගේ බෝතලේ අරගෙන ගහනවා. ඇයි කියලා ඇහුවොත් නෝනා මගේ හිත කැඩුවා. නෝනා හිත කැඩුවා නම් ඒ හිත කැඩුවේ ඇයි කියලා ඒ ප්‍රශ්නේ මුල හොයාගෙන නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඕනේ. දුර්වල මිනිස්යාගේ බෙහෙත තමයි අරක්කු බෝතලේ. ඔබ අරක්කු බීලා දේව අභිමුඛයටත් ඇවිල්ලා කුසලානයත් සහභාගී වෙලා ඔබ කියනවා නම් මම පිරිමියෙක් මම නායකයෙක් කියලා නෑ. ඔබ තමයි ලෝකේ ඉන්න දුර්වලම මිනිසයා. ඒ කතා කරන මමත් මත්පැන් බීපු කෙනෙක්. එදා දවස ගැන මම අද හිතනකොට මම ලැජ්ජා වෙනවා. ඒකවත් පිරිමිකමක් නෙවෙයි කලේ. නිසා එසබෙල්ට ඉඩ දෙන්න එපා. 1:8 දෙසිතක් තියෙන්න බෑ. ඉරිදා දවසේ පවිත්‍රායි, සුද්ධයි. සඳුදා දවසේ මොකද්ද කරන්නේ? පල්ලියේ ඉන්නකොට හාලෙලූයා. ගෙදර ගියාම වණිනවා. ශබ්දකෝෂේ නැති සිංහල වචන කතා කරනවා. වැරදි ප්‍රවේශමේ. යාකෝබ 4:8 යාකෝබ 4:8 කියමු. යාකෝබ 4:8 කියනවා. දෙවියන් වහන්සේට ලං වෙයලා එවිට උන්වහන්සේ නුඹලාට ලං වෙනසේක. පෞකාරේනි නුඹලාගේ අත් පවිත්‍ර කරගනිලා. දෙසිත ඇත්තෙනි නුඹලාගේ සිත් පිරිසිදු කරගනිලා. දුක් වෙමින් වැළපෙමින් හඬාපල්ලා. නුඹලාගේ සැනසීම සෝකයට නුඹලාගේ ප්‍රීතිය කනගාටුවක් හැරේවා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහත් වෙයලා එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. දෙසිතකින් ඉන්න එපා. දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න උන්වහන්සේ ඔබලා උසස් කරනසේක. ඔබලාගේ දුක උන්වහන්සේ ප්‍රීතියට හරවනසේක. ඔබ ඊටම ප්‍රවේශමේ 119 ගීතාවලිය 113 සිට 115 දක්වා 119 වෙනි ගීතාවලිය 113 සිට 115 දක්වා දෙසිත ඇත්තවුන්ට ද්වේෂ කරමි නැත්නම් වෛශ්‍ය කරමි. නමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. ඔබ මාගේ සැඟවෙන ඉඩම පලිහත්තිය. ඔබගේ වචනය කරේ බලාපොරොත්තු වෙමි. නපුරුකම් කරන්නනි මා වෙතින් පහව යව්. මගේ දෙවියන් වහන්සේ ආඥාව පවත්වන්නෙමි. මේ වචනේ ලස්සනට කියන දෙසිත ඇත්තව උන්ට ද්වේෂ කරමි. නමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. දෙසිත ඇති අයට ලං වෙන්න එපා. ප්‍රවේශමෙන් ඒ අයත් එක්ක ගනුදෙනු කරන්නත් එපා. ඊළඟ මාතෘකාව අන්තිම මාතෘකාව ඉක්මනින් ඉවර කරන මාතෘකාව විනය කඩ කිරීම. දෙවියන් වහන්සේට විනය කියන එක හරිම වැදගත්. ඩිසිප්ලින් එක හරි වැදගත්.
ඔබේ ජීවිතයේ ඩිසිප්ලින් එක කැඩෙනවා නම් එතන වැඩ කරන්නේ ජෙසබෙල්ගේ ආත්මය. ඔබට විනය රාමුවක් සදාචාරාත්මක භාවයක් තිබෙන්නට ඕනේ. සදාචාරකම අපිට විනයක් තියෙන්න ඕනේ. චරිතයක් කියන එක ඉතාම වැදගත්. බලන්න මේ ස්ථානයේ යෙසබෙල් මොනවද කරන්නේ? සමිඳුන් විනයට ගරු කරනසේක. පුරුෂයා නායකයා නම් මහත්ය තමයි නායකයා. භාර්යාවට නායිකාව විය යුතුයි. පුරුෂයාට කියනවා නායකයා කියලා. එහෙනම් භාර්යාව නායිකාව වෙන්න ඕනේ. නමුත් දෙවියන් වහන්සේ සහකාරිය කොට මව දුන්සේක. උත්පත්ති 2:18 කියනවා මම නුඹට සහකාරියක් තමයි මවලා දුන්නේ. කාටවත් දෙවියන් වහන්සේ නායිකාවක් මවලා දුන්නේ නැහැ. ඉස්සෙල්ලා ඔබ දැනගන්න ගෙදර ඔබ භාර්යාව. ඔබ සමිතියේ සමාගමේ සභාවේ කොතන හරි තැනක ඔබ නායිකාවක් වෙන්න පුළුවන්. ගේ ඇතුලේ ඔබගේ පෞල් ජීවිතයේ නායකයා ස්වාමියා. මේක තමයි දෙවියන් වහන්සේගේ වචනේ විනය. යෙසබෙල්ගේ කාරණාවේදී ඒ වෙනස් වෙනවා. 1 රාජාවලිය 21 25 26 ඔබ කියවනවා නම් යෙසබෙල් රජකමට ආවට පස්සේ ආහාබ්ගේ පදයට නැටුවේය. යෙසබෙල් රජකමටද ආහාබ් පදයටද නැටුවේ. මේකදී ඔබ දන්නව නේද? 1 රාජාවලිය 21 25 26 ඒකත් කියවන්නම්කෝ. මොකටද අද විනාඩි 5ක් වැඩියෙන් ගත්තා කියලා ඔයගොල්ලෝ බනින්නේ නැහනේ නේද? අපේ දරුවෝනේ 21 වෙනි පරිච්ඡේදයේ 25 26 සැබවින්ම තමාගේ භාර්යාව වූ යෙසබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමින් වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබුණු දේ කරන්නට තමාම බාර වුණු අහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය. නෝනගේ පදයට මහත්තයා නටනවා. මොකද්ද මේ වෙන්නේ? යෙසබෙල් නටවනවා, විනය කඩනවා. දෙවියන් වහන්සේගේ විනය නායකයා සහකාරිය. මෙතන මොකද වෙන්නේ? නායකයා නෝනා වෙලා නෝනා නායකයා වෙලා. ප්‍රවේශමෙන් 1 තිමෝති 2 වෙනි පරිච්ඡේදයේ 11-12 ස්ත්‍රිය නිහඬව සිට ඉගෙන ගන්න ඕනේ. ඒකේ ලොකු ඉගැන්වීමක් තියෙනවා. 1 තිමෝති 2 වෙනි පරිච්ඡේදයේ 11-12 වගන්තියේ සිට 14 දක්වා ඔබ කියවලා ඒක අධ්‍යයනය කරන්න. හරිද? පුරුෂයා කොහොමද ඉන්න ඕනේ? පුරුෂයා 1 තිමෝති 2 වෙනි පරිච්ඡේදයේ 8 කියවන්න 9-10 ස්ත්‍රී ගැනත් කියලා තියෙනවා. ඉතින් 9-10 ස්ත්‍රී ගැන කියලා තියෙනවා. ඉතින් ගොඩක් අවස්ථාවලදී ස්ත්‍රී ගැන කතා කරන නිසා පුරුෂයා ලෝකා කියලා හිතන්න එපා. මේ පදේ කියවන්න. එතකොට ඔබටත් ඒකේ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ තිබිය යුතු කාරණාවක් කියලා දෙනවා. විනය කඩන්නට එපා. දෙවියන් වහන්සේගේ විනය මේ එසබෙල් වගේ. එසබෙල් කියන්නේ රජකම රජින. නිකන් ඉන්න. රජතුමා රජකම් කරයි. අන්තිමට මොකද වෙන්නේ? ඊළඟට තිත්තකමේ ආත්මය. හරිම වැදගත්. මේ තිත්තකමේ ආත්මය. තිත්තකමේ ආත්මයේ පැමිණි කල මිනිමැරීමට පෙළඹේ. 1 රාජාවලිය 19:2. 1 රාජාවලිය 19:2 මෙයා කාවද මරන්න මෙයා උත්සාහ කරන්නේ. මෙයා කාව මරන්නට මේ උත්සාහ කරන්නේ කියලා බලන්න. මේ 19:2 මා විසින් හෙට මේ වෙලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලස්වේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊටත් වැඩියනුත් කෙරේවාවයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියේය. කවුද මේ කියලා අරින්නේ? යෙසබෙල් කියලා යවනවා එලියා කියන පාස්ටර්ට. උඹව මම හෙට දවසේ තියන්නේ නැහැ, මම මරනවා. මොකද්ද? තිත්තකමක් හදවතට ආපු ගමන් ඊළඟට මිනි මරන්න තමයි පෙළඹෙන්නේ. ඔබේ ජීවිතේ තිත්තකමට ඉඩ දෙන්න එපා. ඒක පිළිකාවක්. කවුරු ගැනවත් තිත්තකමක් තියාගන්න එපා. ඊළඟට හිතන්නේ කොහොමද මරන්නේ කියලා තමයි. පරිස්සමෙන් දාවිද් තුල තිබුණේ දේව ආත්මය. සාවුල් තුල තියෙන තිත්තකමේ ආත්මය. මොකද වෙන්නේ? 1 සාමුවෙල් 18 වෙනි පරිච්ඡේදයේ 8 සිට 11 දක්වා ඔයගොල්ලෝ කියවනවා නම් මේ දාවිද්ව මේ සාවුල් එළව යනවා මරන්න. ඇයි? ඔහුට ඇති වුණු තිත්තකම නිසා. ඒ කියන්නේ සාවුල් තුල තිබුණේ තිත්තකමේ ආත්මය. දාවිද් තුල තිබුණේ ප්‍රේමයේ සහ යටත් නායකයා ආලේපලත් නායකයා කියන ඒ ආත්මය. ඔහු තිත්තකමින් වැඩ කරේ නැහැ.
අපට විරුද්ධව එසබෙල් නම් තිත්තකමේ ආත්මය ක්‍රියා කළ හැක. නමුත් එලියාගේ දෙවියන් වහන්සේගේ ආත්මය අප සමගයි. එසබෙල්ගේ තිත්තකමේ ආත්මය මේ සමාජයේ සභාව තුල මිනිසයන් තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ වගේ ආකාරයට. නමුත් ඔබ එක දෙයක් තේරුම් ගන්න එලියාගේ දෙවියන් වහන්සේ ඒ කවුද? අපේ යෙහෝවා දෙවියන් වහන්සේගේ ආත්මය අප තුල තිබෙන නිසා අපි ජෙසබෙල්ව ජය ගන්නවා. තිත්තකම අප තුල තියෙන්නට බෑ. ඊළඟට දෙක රාජ්‍යාවලිය 9:36-37 මොකද වෙන්නේ අවසානයේ? මේ වගේ අයගේ අවසානයේ මම ඉතා කෙටියෙන් ඉවර කරනවා. වෙලාව පිරිමහන්න ඕනේ. විනාඩි 5ක් වැඩියෙන් ගියා මම හිතන විදියට. හරිද? 1 සාමුවෙල් 18 අවසානයේ ගැන බලන්න. 8 සිට 11 දක්වා. 8 සිට 11 දක්වා. ස්වාමියෝ එලියා ඔබදයි කීයේ. ඔව්ද මමය. එලියා මෙහි ඉන්නවයි කියා නුඹ ගොස් නුඹේ ස්වාමියාට කියාපන්න. හරිද? 1 රාජ්‍යාවලිය 18 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. ඔව්. නුඹේ ස්වාමියාට කියපන්න ඔහුට කිව්වේ. එවිට ඔහු කතා කොට ඔබගේ මෙහි කරු මා මරණ පිණිස අහබ්ගේ අතට පවා දීමට මම මොන පාපයක් කෙලෙමිද? ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ජීවන බව සබාව වශයෙන්ම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරියේ ජාතියන්ටත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්භවණු බවට ඒ රාජ්‍ය වලිනුත් ජාතිනුත් දිවුරුම් ගත්තේය. ඒ එලියා 11 වෙනි පරිච්ඡේදයේ තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහම ස්වාමින් වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබගෙන යනවා ඇත. මා ගොස් අහප් කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරණව ඇත. ඒත් ඔබගේ මෙහෙකරුවෝ මම බාල වයසේ පටන් ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්ත සිටිමේ. එසබෙල් ස්වාමින් වහන්සේගේ ප්‍රොපේතවරයා මරා දමන කල මා කළ දේ එනම් ස්වාමින් වහන්සේගේ ප්‍රොපේතවරයාගෙන් 100 දෙනෙකුගේ පණ. ඒ කියන්නේ ඒක රිවෙන්ජ් එකක් ගන්න ගැනයි එතන කතා වෙන්නේ. මේ ස්ථානයේදී දෙක රාජ්‍යාවලිය එකනේ බලන්නකො හරියට කියවන්නේ නැහැ. දෙක රාජ්‍යාවලිය 9:36 සමහ වෙන්නේ. දෙක රාජ්‍යාවලිය 9:36 හැරි ගොස් ඔහුට දැන්වෝය. ඔහු කතා කොට මේ ස්වාමින් වහන්සේ තමන්ගේ මෙහෙකරුවෝ තිස්බිය එලියා ලවා කියවූ වචනයේය. එස්රේල් බිම් කොටසේදී බල්ලෝ එසබෙල්ගේ මාංශය කන්නෝය. මොකද අවසානයේ එසබෙල්ගේ අවසානය බල්ලෝ එසබෙල්ගේ මාංශය කන්නෝය. කෑවද නැද්ද? මෙන්න දේව සේවකයන්ට විරුද්ධව කතා කරපු වැඩ කරපු කෙනාගේ වැඩේ. උඩගකම මේ ආත්ම සමග වෛශ්‍යාකමේ ගෙනිච්ච වෛශ්‍යාකමේ මුලා කරලා වට්ටලා දාපු මේ එසබෙල්ගේ ආත්මයේ අවසානයේ මොකක්ද දන්නවද? බල්ලෝ කන්නේ මස්. මේක අහගෙන ඉන්න මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ පාලකවරයෙකුට දේව සේවකයෙකුට විරුද්ධව යසබෙල්ගේ ආත්මයේ වෛශ්‍යාකමෙන් ඔබ ක්‍රියාත්මක වෙනවා නම් ඔබේ අවසානයේ කුමක්ද කියලා ඔබ ප්‍රවේශම් වෙන්න. ඒ ගැන මම ඔබ තර්ජනය කරනවා කියලා හිතන්න එපා. මේ බයිබලයේ තියෙන එකයි මම ඔයගලන්ට කිව්වේ. ඉතින් එලියාට කරපු දෙයට ඒකේ විපාකය ගත්තා. දේව සේවකයා කියන්නේ කවුද? 2 කොරින්ති 1:4. මේ දේව සේවකයෝ ගැන මෙච්චර අවසානයේට ගෙනාපු මම දේව සේවකයා කවුද කියලාත් මම කියන්න එපයි. මම කියවන්න. 2 කොරින්ති 1 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය. එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්නවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝ සිටිමුවා. මක් නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරන කොටගෙන. මෙතන මොකද්ද කියන්නේ? දේව සේවකයා කියන්නේ ඔයගලගේ ආධාරකාරයෝ. ඒ කියන්නේ ඔයගලගේ හෙල්පර්ස්ලා. ඔයගොල්ලෝ බිම වැටෙනකොට ඇදහිල්ලෙන් වැටෙනකොට මුක්කුව කියන්නේ දන්නවා. කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දානකොට පල්ලෙන් සැටලින් ගහනවා. කරු ගහනවා නේද? ඉතින් ඒව ගලාවල වැටුණොත් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා විල්ලිම. දැන් ලොකු ගහක් තියෙනවා. ඇලවුණා. ආධාරයක් තියෙනවා.
ආධාරය අයින් කරොත් ගහ මුල පිටින් වැටෙනවා. ඵලදාව නැහැ. ඔබේ ජීවිතයට ආධාරකයක් වන්නේ දේව සේවකයෝ. 1 කොරින්ති 4:15. 1 කොරින්ති 4:15. 1 කොරින්ති 4:15 දේව වචනේ බලන්න. මක් නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක් නිසාද සුභාරංචිය කරනකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ තුල මම නුඹලා ජනිත කළමි. දේව සේවකයන්නේ ඔබගේ පියවරු. ඔබලගේ තාත්තා, ඒගොල්ලගේ අම්මා ජනිත කළා කියන්නේ මවයි පියයි කියන්නේ දේව සේවකයා. ඔබ අමතක කරන්න එපා. ඔබට සේවය කරන දේව දාසයා කියන්නේ ඔබගේ මවයි පියාට සමානයි කියන එක ඔබ හිතන්න අගෞරව කරන්න එපා. මේ එසබෙල්ගේ ආත්මය තමයි ඔබ අගෞරව කරවන්න සලස්වන්නේ. මෝසස්ට විරුද්ධව කොඳුරන්න සැලසුවේ මේ එසබෙල්ගේ ආත්මය. තර්ක මුරණ්ඩුව කරලි ගැසීම මේ සියලු දේම මේක බලන්න. ඒත් එක්කම බලන්න 1 තීමෝති 5:17. 1 තීමෝති 5:17. 1 තීමෝති 5:17. යහපත් ලෙස ප්‍රදානකම් කරන වැඩිමහල්ලා ප්‍රදාන කොට වචනයෙහි ඉගැන්වීමෙත් වැඩ කරන වැඩිමහල්ලෝ දෙගුණයකින් ගෞරව ලබන්නට වටින්නෝය. වටිනා ගෞරවය ලැබිය යුතුය. වචනෙන් ඔබට සේවය කරන, යාඥාවෙන් ඔබට සේවය කරන, ඔබට මඟ පෙන්වීම තුල සේවය කරන, ඔබ ආත්මික ජීවිතය තුළට ඔබ ගෙනියන වචනෙන් ඔබට පෝෂණය දෙන කෙනා කොයි වගේද කිව්වොත් ගෞරවණීයයි. කොහොමද ඔබ දේව සේවකයා ගෞරව කරන්නේ? කොහොමද ඔබට වටිනාකමක් එකතු කරන්නේ? ඔහුගේ සේවයට ඔබ දීම තුලින් ඔහුව ගෞරව කරන්න. මෙතන කතා කරන්නේ ඔහුට පඬුරු දීම, ඔහුට සැලකීම, ඔහුගේ පෝෂණය ගැන සැලකීම ගැනයි මෙතන කතා කරන්නේ. ඉතින් ඒ ගැන මම කතා කරන්නේ. ඒක කතා කරත් ඔයගොල්ලෝ හිතයි කොහොම හරි දේශනා කරලා ඉසබෙල් ගැන කතා කරලා පඬුරු වලට කතා කරයියෝ. මේ ගැන ඔයගොල්ලෝ මේ වචනේ අධ්‍යයනය කරන අවස්ථාවේදී සුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා ඇත. පිලිප්පි 1:7. පිලිප්පි 1:7. පිලිප්පි 1:7. නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනා කරන්නට මම යුතුය. මක් නිසාද මාගේ බැඳුම් වලදී සුභාරංචිය ගැන උත්තර දීමේදී එක ස්ථීර කිරීමේදී නුඹලා සියල්ලන් මා සමග අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ ධර්මී. සේවකයා කියන්නේ සේවය කිරීම සඳහා ඔබ දුන්න දායකත්වය ගැන ඔහු හදවතේ උසුලන ප්‍රේමයෙන් පිරුණු මිනිස්සෙක්. ඊටමත් ප්‍රේමෙන් ඔහුව සලකන්න, ප්‍රේමෙන් සලකන්න, සලකන්න විපාකය මේ දේවල් ගැන ඔබ ලියා ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් කියවලා අධ්‍යයනය කරන්න. විපාකය 1 රාජ්‍යාවලිය 21 වෙනි වගන්තියේ සිට 22 දක්වා අහප් රජතුමාගේ විනාශය ගැන ඔබට කියවන්න පුළුවන්. ඔහු නායකත්වයේ නොසිට එසබෙල්ට ඉඩ දුන්න නිසා ඔහුගේ විනාශය 1 රාජ්‍යාවලිය 21 වෙනි පරිච්ඡේදය 21 වෙනි වගන්තිය සහ 22 වෙනි වගන්තිය. 1 රාජ්‍යාවලිය 21 වෙනි පරිච්ඡේදය 22 23 24 25. ඔබ කියවලා බලන්න මේ අහප් රජතුමාගේ විනාශය පැහැදිලිව සඳහන් වෙනවා. 29 වෙනි වගන්තිය යටහත් වෙලා ඊට පස්සේ යටහත් වෙනවා. විනාශය ඒ ගැන බලන්න පුළුවන්. 29 වෙනි වගන්තියේ ඔහු යටහත් වෙනවා. එතකොට බලනවා දෙවියන් වහන්සේ ඔවුන්ට මොනවද දෙන්නේ කියලා. ඉතින් ඔබේ ජීවිතේ යටහත්කම පළඳ ගන්න ජෙසබෙල්ට ඉඩ දෙන්න එපා. මේ තිත්තකම මම එකිනෙක කියන්නම්, කියවලා ඉවර කරන්නම්. උඩඟ කමේ ආත්මය, කැරළි ගැසීමේ ආත්මය, මුරණ්ඩු කමේ ආත්මය, දෙසිතක් ඇති ආත්මය, විනය කඩ කරන ආත්මය වගේ මේ ලෝකෙට අදාළ වූ ආත්මය, තිත්තකමේ ආත්මය, දේව සේවකයාට විරුද්ධව කතා කරන ආත්මය, මේ සීල ආත්මය යසබෙල්ගේ ආත්මයයි. ඔබේ ජීවිතේ මේ ආත්ම තියෙනවා නම් ඔබ පොඩ්ඩක් ප්‍රවේශමෙන් කල්පනා කරලා ඔබව නිවැරදි කරගන්න. මේ කාලේ පොඩ්ඩක් අද ඉක්මවලා ගියා. ඔබගේ මම සමාව ආයද සිටිනවා. ඔබ මේ ගැන නැවත YouTube එකෙන් බලන්න පුළුවන්. ඒක අධ්‍යයනය කරන්න. මම හිතන්නේ මම දේශනා කරේ පොඩ්ඩයි. ඔබට ගොඩාක් දේවල් දෙවියන් වහන්සේ එළිදරව් කරයි. වගේම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. මම එනම් ඔබගේ සමුගන්නට යනවා. ස්වාමිනිය වහන්සේ මේ දරුවන්ට ආශිර්වාද කරන්න.
වචනය ඇසු සියලු දෙනාට මේ ආත්මේ කොතනකින් හරි ගෑවිලා තිබෙනවා නම් වහන්සේ උන්ව නිදහස් කරනවා. යේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. මෙතරම් වෙලා අපව දේ වචනේ අසාගෙන සිටපු සභාවේ සියලු සහෝදර සහෝදරයන් පොඩි ලොකු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. විවිධ ස්ථානවල සිට මේක ඔබ පටිගත කරපු ඒ තිරය නරඹමින් ඔබ දේ වචනේ අධ්‍යයනය කරනවා නම් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ඔබ ඇසුවස්සේම ඔබගේ හිත මිතුරන්ට මේක ඇසීම සඳහා බෙදා දෙන්න. Trinity Prayer Center කියන අපේ YouTube channel එක ඔබට පුළුවන් introduce කරන්න හඳුන්වලා දෙන්න. සියලු දෙනාට ආශිර්වාදයක් වෙන්න. එහෙනම් ජේසුස් වහන්සේ ඔබ සියලු දෙනාට ආශිර්වාද කරන සේක්වා. ජේසු පීඨයි නැවත ඔබ සියලු දෙනා හමු වනතුරු දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ සියලු දෙනා සමග වේවා.